උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා වැලිමඩ උඩුකිරින්ද බෝගහ කුඹුර පදිංචි සදහැවත් දායකාවක් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අප්‍රේල් මාස 17 එනම් අද දිනට සිය 31 වන උපන්දිනය සමරන ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින චාමර විජය බණ්ඩාර ආදරණීය ලොකු පුතාට සුබ උපන්දිනයක් වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. නොවැම්බර් මාස 19 වන දින 69 වන උපන්දිනය සැමරූ ස්වාමි පුරුෂයාටත් නොවැම්බර් මාස 15 වන දින 30 වන උපන්දිනය සැමරූ උදාර අමිල බණ්ඩාර පොඩි පුතාටත් දෙසැම්බර් මාස 17 වන දින 26 වන උපන්දිනය සැමරූ ප්‍රමෝදි හංසිකා දියණියටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා කියා ප්‍රාර්ථනා කරන අතර මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය මහිමයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ සදහම් ශ්‍රවණය කර මේ ජීවිතය සසර අවබෝධ කොටගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුලින් සංසාර දුක්ඛයන්ගෙන් මිදී නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා. දහම් පිපාසිත ලෝවැසි දනන් හට මේ සදහම් ශ්‍රවණය කර මේ ගෞතම බුදු සසුනේදීම සසර දුක් නිමා කර ගැනීමට මේ උතුම් ධර්ම දානය තුටුපඬුරක් වේවා. දැනට රෝගාතුරව සිටින මාලනී හේමලතා ලොකු අක්කාට මේ පින් අත්පත්ව නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජනීය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ ඇතුළු නිර්වාණ අවබෝධය පිණිස ධර්මය දේශනා කරනු ලබන සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මින් ජනිත වන කුසලානිශංසයෙන් සසරින් එතර වීමට වෙරදරන බොහෝ ජනයාට හිතසුව පිණිස තව තවත් ධර්ම දේශනා සිදු කිරීමට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ස්වාමින් වහන්සේ පතනා පරිදිම මේ අත්භවය උන්වහන්සේගේ අවසන් භවයේම වේවා කියා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තදීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණා ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණාතීති. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත ධර්ම ශ්‍රවණය සඳහා කාල වේලාවෙන් කරගත්තා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන් මෙන්න මෙබඳු පාඩයක් මට ඉදිරිපත් කරලා තිබෙනවා. ජීවිතයේ සාර්ථකත්වයට යෞවනයේ සිටම ආර්ය පුද්ගලයෙක් ලෙස ධර්මයේ පහුරක් කොටගෙන ජීවත් වන ආකාරය ධම්මදීපා විහෙරති. ජීවිතයට ධර්මය මෙන් ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනාවක් පවත්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි. මේ උද්දෘත පාඨට වලට අදාළව තමයි මේ මාතෘකාවම ගත්තේ. මෑතදී මේ කරුණ පැහැදිලි කිරීම මම කළා. නමුත් මේ තේමාව යටතේ නෙවෙයි. මේ තේමාව මට දීම පිළිබඳවත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ජීවිතයේ සාර්ථකත්වයට යෞවනයේ සිටම ආර්ය පුද්ගලයෙක් ලෙස ජීවත් වීමේ අවශ්‍යතාවය. අපට අවශ්‍යම මේ දේ සමාජගත කරන්න. අපි දකිනවා අපට සියවස් 26ක් 27ක් පැරණි පාරම්පරික උරුමයක් ලැබී තියෙන අබුදු සමය වශයෙන්. සියවස් 6ක් 7ක් 8ක ඉඳලා බෞද්ධ සමාජයට ජීවිතය සැපවත් කර ගැනීම සඳහා පින් රැස් කළ යුතුයි කියන තේමාව තුළ තමයි ජීවිත සකස් වෙලා තිබෙන්නේ. ඒ වගේම
මව්පියන් මුතුන් මිත්තන් ගත කළ ජීවිතය තුළ මම දකින්නේ පාසල් අධ්‍යාපනයෙන් අමතරව ආගමික ජීවිතය කියන එකට නැඹුරු වෙන්නේ නැහැ. පුණ්‍ය කර්ම යම් මට්ටමින් කරමින් ජීවිතය අග දක්වා ජීවත් වෙනවා. වැඩිපුර කරුණු හොයන්ට යන්නේ විශ්‍රාමික ජීවිතයේදී. බණ අහන්න හරි සිල් සමාදන් වෙන්න හරි ඒ කාරණාවලට වැඩිපුර යොමු වෙන්නේ. අනිත් කාලවල හරි හම්බ කරන්න දරුවන් හදන්න තියෙනවා කාලයක් නැහැ කියලා ජීවිතයේ අවසානයේදී මේ සඳහා යන හැඩගැස්මක් සමාජයේ තිබෙනවා. මෙන්න මේ ජීවිතවල මේ පුණ්‍ය කර්මයන් රැස් කිරීමේ වරදක් නැහැ. නමුත් මේ ධර්මයේ සොයා ගවේෂණාත්මකව කටයුතු කරන්නට 60-70 තෝරා ගැනීම මේ ජීවිතේ මුල ඉඳලා විඳින්න තියෙන ජීවිතයේ අහිමිවීමක් සහ කරගන්න ඕන කාරණේ කරගන්න කල් මදිවීමක් වශයෙන් මම දකිනවා. ජීවිතයේ දශක වශයෙන් ගත්තොත් එහෙම 30-50 අතර කාලේ තමයි ප්‍රඥා දශක කියලා පෙන්වන්නේ. විශේෂයෙන් 40-50 වෙන්නත් ඇති. කොහොමදත් අපිට මේ දේවල් වැටහුණෙත් ඔය 30-50 අතර කාලේ තමයි. අපි මේ දේවල් පිළිබඳ ගවේෂණය කළෙත්. මම අද දකිනවා සෑම කෙනෙක්ම පාසල් අධ්‍යාපනයෙන් ලබන ආගම පිළිබඳ අවබෝධයට එහා ගිය තමා පිළිබඳ ගවේෂණාත්මක අවබෝධයක් ජීවිතේ මුලම ලබා ගන්නවා නම් අධ්‍යාපනයේ වෘත්තීය පුහුණුව ජීවිතයට මුහුණ දෙන්න උදව් වෙන්නාසේ. ඔබ අධ්‍යාපනය ලබාගත් පමණින් ජීවිතය යමක් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ යම් ආකාරයේ වෘත්තීය පුහුණුවක් ලබාගෙන තමයි ජීවනෝපාය සකසා ගන්නෙ. ඒ අධ්‍යාපනයත් ජීවිතයට වෘත්තීය පුහුණුවත් ජීවිතයට ඒ තුළින් තමයි ඔබ ආදායම උපයාගන්නේ. ඒ හැකියාව ඔබ ජීවත් වෙන්න ප්‍රයෝජන ගන්නවා. අනිවාර්ය ජීවිතයෙන් ආව අභියෝගවලට මුහුණ දෙන්නට අවශ්‍ය අධ්‍යාත්මික අවබෝධයත් ලබාගෙන ජීවත් වෙන්න යන්න ඕන. වත්මන් තරණපර මොහොත තිබෙනා වූ අවාසනාව මේකයි. ඔවුන්ට ඉඩකඩ සඳහා මං පෙත්විර වෙන්නේ නැහැ. ඔවුන් එහෙම හැඩගැස්මකට කලාතුරකින් දරුවෙක් කරුණාම අනිත් අය යොමු වෙලත් නැහැ. ඔවුන් ජීවිතය කියලා කියන්නේ අධ්‍යාපනයේ රැකියාව මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් මේවා ලැබෙනවා නම් සැප කියන එක තමයි කල්පනා කරන්නේ. එතන තියෙනවා විශාල වැරදීමක්. ඔය කියන දේවල් සම්පූර්ණ සැප සම්පත් ලබා දෙනවා නම් කෝටිපතියන් ලක්ෂපතියන් නැත්නම් ජනප්‍රිය පුද්ගලයන් වෙඩි තබන්නේ වෙඩි තියාගෙන මැරෙන්නේ. එහෙම නැත්නම් දිවිනසා ගන්නෙ. එහෙම නැත්නම් දික්කසාද වෙන්නේ නැහනේ. සමීක්ෂණයකින් හොයලා බැලුවොත් උගතුන් බුද්ධිමතුන් ධනවතුන් නළුවන් නිලියන් දේශපාලනඥයන් තව ජනප්‍රිය අය ගේ ජීවිත තුළ ඒ ජීවිතයේ ගලපගන්න බැරිකම තුලින් විවාහ 1 2 3ක් වෙන බව, අසාර්ථක වෙන බව, දික්කසාද වෙන බව, ඝාතනය කරන බව, නැත්නම් සමාජයට පේන ජීවිතයක් ගත කළාට ඇතුළතින් දුක් විඳින බව මේවා තොරතුරු. එතකොට ඔබ දකින මුදලට, අධ්‍යාපනයට, රැකියාවට, යාන වාහන වලට මේ විෂමතාවය වළක්ව ගන්න බැරි වෙලා තිබෙනවා. එතකොට ඇයි එහෙම වෙන්නේ? ඔබ සොයුදේ වෙනුවට බොහෝ දෙනෙක් අධ්‍යාපනය තුළින් මේ තත්ත්වයට ගියාය. ඒක තුළ ඔය කියන සැප නෑ කියලා කියනවා. ඒ අර ජීවිතේ දරා ගන්නට කළමනාකර ගන්න බැරුව විඳවන්න වෙනකොට. මේ නිසා බුදු සමය කියලා කියන්නේ ඔබේට කැමති විදිහට ජීවිතය ගත කරලා පිටපැත්තෙන් වන්දින පුදන ආගමක් කියලා හිතන්න එපා. එහෙම නැත්නම් ජීවත් වෙලා ඉවර වෙලා ධර්ම ගවේෂණයට යන අර සිව්වැදෑරුම් ආශ්‍රම ධර්ම බුදුදහමේ තිබුණා කියලා හිතන්නත් එපා. බමුණු සමාජයේ තිබිච්ච එකක් නේ ඒ කාලේ. බ්‍රහ්මචාරී අමල තාත්තලාට ඉගෙන ගන්නවා. ගෘහස්ත විවාහ වෙලා දරුවන් හදනවා. හරි හම්බ කරනවා. වානප්‍රස්ත ඊට පස්සේ බ්‍රහ්මචාරී නෙමෙයි මේ තව ටිකක් එහා බ්‍රහ්මචාරී නෙමෙයි සන්න්‍යාසී
ගෙවල් වලින් ඈත් වෙලා ඊට පස්සේ සංචාරක ජීවිතයට යනවා. එහෙම ඒගොල්ලෝ ඒ පෙන්නුවේ අර බැඳීම් අතහරින විදිහ, ඈත් වෙලා ස්වභාවයෙන් ඈත් වෙන විදිහ. මේක බුදුන් වහන්සේ අනුමත කළේ එහෙම නැහැ. උන්වහන්සේ ජීවිතය පිළිබඳ විවරණයේදී උන්වහන්සේ දකිනවා ජීවිතය තුලමයි ජීවිතේ කලකිරීම නැත්තම් දුකටපත් වීම සිදු වෙන්නේ කියන එක. දුකටපත් වී දුකින් මිදෙන්න මහන්සි වෙන එක ලිඳට වැටි ගොඩ එන්න දරන උත්සාහය වගේ වැඩක් නේ. නැත්නම් පාර වැරදී ගොස් පාර නිවැරදි කරගන්න දරන උත්සාහයක් වගේ. හොඳයි වරදින්න ඉස්සරලම නිවැරදි කරගත්තොත් ලිඳට වැටෙන්න පෙරම තේරුම් ගත්තොත් ගොඩ එන්න මහන්සි වෙන්න ඕන නෑ නේද? මෙන්න මේ නිසා මේ සමාජයට පෘථග්ජන පුද්ගලයාට ස්ත්‍රීව පුරුෂ ගිහිව පැවිදි නොදන්නාකම නිසා කිසියම් අගාධයකටපත් වෙනවා. අන්නේ අගාධයටපත් වීම වළක්වන්නට අදාළ කරුණාවබෝධය අවුරුදු 15 20 අතල දරුවන්ට දෙන්න පුළුවන් නම් අර දැනට මිය යමින් සිටින සහ මිය ගොස් සිටින වැඩිහිටියන්ට සිදු වුණා වූ අසාධාරණය මේ දරපරපුරට වෙන්න නෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. එනිසා ඒ උගත්කම බුද්ධිමත්කම මුදල් හදල් එකතු වෙනවා වගේ ජීවිතයට තවත් එකතු වෙන පලිබෝධයක් තිබෙනවා නොදන්නකම නිසා. පලිබෝධය කියන්නේ බාධක කියන එකනේ. මෙන්න මේ පලිබෝධය එකතු වෙන ආකාරය ඔබ වෙනුවෙන් තේරුම් ගන්න ඕන. තථාගතයන් වහන්සේ පිළිබඳව අදාරලා තිබෙන්නේ පරිහාන ධම්මං ඕදේසිස්සාමි කියලා. ඔබට මම පිරිහෙන ආකාරය පැහැදිලි කරන්නම්. අන්නේ පිරිහෙනවායි කියලා කියන්නේ ධනෙන් හරි ශරීර සෞඛ්‍යයෙන් හරි පිරිහෙනවට නෙමෙයි. ජීවත් වෙන්න ගිහින් ඔබගේ චිත්තාභ්‍යන්තරයේ වැඩෙන්නා වූ දුර්වලකම් තුනක බලවත් වීම. අන්න ඒ දේ සෑම පෘථග්ජන සමාජයේම කෙනෙකුට සිදුවෙන බව සෑම පෘථග්ජන කවුරුත් දන්නේ නැහැ. ඒ දේ බලවත් වීම නිසා ජීවිතේ පීඩාකාරී වෙන බව දුකටපත් වෙන බව ඒ පිළිබඳ සමීක්ෂණයක් කරන තුරු වැටහෙන්නෙත් නැහැ. අර තරඟකාරී රැකියා තරඟකාරී අධ්‍යාපනයේ තරඟකාරී රටාවක් තුළ අර කියන බලවේග තුන බලවත් වෙන්නට පොර දාලා තියෙන්නේ. ඒ සඳහා බලවත් වීමට තමයි පොර දාලා තියෙන්නේ. ආගමික යයි සඳහන් කරන්න ආගමික කියලා මම කියන්නේ පොයට පන්සල් යන එක හරි මල් පූජා කරන එක හරි නෙමෙයි, වැඳුම් පිදුම් හරි නෙමෙයි. ආගමික යයි සඳහන් කරන ජීවිතයෙන් ඉවත් වෙලා ඒකෙන් තොරවම ජීවිතේ සටන් කරන්න. අධ්‍යාපනය සඳහාම විභාග සඳහාම තරඟ ජය ගැනීම සඳහාම සටන් කරන්න. ඒ සඳහා සියලුම අවි යොදා ගන්න. අපි කියන්නේ බලය, කුලය, නිලය, බලය, මුදල විතරක් නෙමෙයි. ලෝභය, දේශය, මොහයත් ඒ සඳහා යොදා ගන්නට තමයි පුරුදු වෙන්නේ. පැලෑටියකට පොහොර දාන්න පැලෑටිය වැඩෙන්නාසේ දරුවෙකුගේ මනසේ ක්‍රමෙන් වැඩෙන්නා වූ දුර්ගුණ කීපයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. ඕනෑම කෙනෙකුගේ පව් කරනවා නම් වැඩිපුර වැඩෙනවා, පින් කරනවා කියලා පින් වෙනම රැස් වුණාට අරක වැඩෙන එක නතර වෙන්නේ නැහැ. අන්නේ දුර්වලකම ඔබ තුල ක්‍රියාත්මක වෙන බව, ඔබේ ජීවිතයේ සැප ඒ නිසා ඉවත් වෙන බව ඔබ තේරුම් ගන්න. මේකට පෙන්වන්නේ ඔය පරිහාන ධම්මං ඕ කියන පදේ යටතේ රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මෝහ වේපුල්ලම්. ඔබ තුල පවතින ගති ලක්ෂණ තුනක් කෙමෙන් බලවත් වෙනවා කියන එක. වේපුල්ලම් කියන්නේ විපුලත්වයට පත් වෙනවා, බලවත් වෙනවා කියන එක. රාග කියන පදේ ගන්න කාම නැත්තම් විකෘති කාම කියන පැත්තට. දෝෂ කියන පදේ ගන්න තරහ කියන පැත්තට. මෝහ නැත්තම් ඊට පැහැපැත්තට විහිංසා කියන පැත්තට. මේ තුන මිනිසාට දුක් ගෙනත් දෙන බලවේග තුනක්. ඒක ලෝකෙ තිබුණාට ඔබට වදයක් වෙන්නේ නැහැ. ඔබේ සිතේ බලවත් කරගත්තොත් ඔබට බලවත් වෙනවා. අන්න මේ දරු පරපුරට අද සිදුවී තිබෙන අසාධාරණය තමයි මේ තරඟකාරීත්වය තුළ මේ රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මෝහ වේපුල්ලම් නම් වූ මේ තුන බලවත් වෙමින් තමා එන්න පීඩනයකට, පීඩාවකට, අසහනයකට පත් වෙන බව දන්නේ නැතිකම සහ ඒ වළක්වා ගන්නට දන්නේ නැතිකම.
එවිට ඔවුන් කල්පනා කරනවා ආච්චිලා සීලා වගේ පන්සල් යන එක, මල් පූජා කරන එක, තොරන් ගහන එක, වන්දනා යන එක ආගමික ජීවිතය කියලා. ඒක ලොකු වරදක්. ඒ ආගමික ජීවිතය අනාගත බුදුවරයෙක් සඳහා මිනිසුන් අතර සැදීම සඳහා සසර ඇවිදින්නට හොඳ පැත්තට ඇවිදින්න හදාගත්තා වූ යෝජිත ජීවිතයක්. නමුත් බුදුන් වහන්සේ වදාළ පරිහාන ධම්මං කියන වචනේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව ආගමික ભેදයෙන්තරව හැමදෙනා තුළම ක්‍රියාත්මක වෙන දෙයක්. එතකොට ඒක ඔබ තුළ වැඩෙන්නේ දන්න නිසා නෙවෙයි, නොදන්න නිසානේ. මා දකිනවා රාග වේපොල්ලම්, දෝෂ වේපොල්ලම්, මෝහ වේපොල්ලම් ළමා කාලේ සිට මරණය දක්වාම වැඩෙනවා පෘථග්ජනයිගේ. ඒක ඔබ නිරීක්ෂණය කරන්න. ආගමක්, ජාතියක්, කුලයක්, රටක් නොතිබුණු සොරතල් දරුවෙකුගේ පටන් ඔවුන්ගේ ජීවිතය අරන් බැලුවොත් ඔවුන්ට මේවා නිසා, අටලෝ දහම නිසා, ආගම නිසා, ජාතිය නිසා, කුලය නිසා ගැටෙන්න කාරණා නැහැ. නමුත් මේ හැම එකක්ම Tamanට අදාළ සහ අදාළ නැති වශයෙන්, ඇලෙන සහ ගැටෙන කාරණා වශයෙන් එකතු කරගන්න ගියාපුවම උදේ පටන් රැ වෙනතුරු ඒ හමු වෙන හැම එකක් පාසාම ඔබ කලබල වෙනවා, නොසන්සුන් වෙනවා, ගැටෙනවා. එහෙම නැත්නම් ඔබේ සංසුන් සිත වෙනුවට ඔබ කාමයෙන් මත්ව, ව්‍යාපාදයෙන් මත්ව, විහිංසාවෙන් මත්ව කය වචන පාවිච්චි කරන්නෙක් බවට පත් වෙනවා. කාමයන් කියන වචනෙට තහනමක් දාගන්න ඕන නැහැ. ඒක සාමාන්‍ය සමාජයේ විඳින්න ඕන දෙයක් වශයෙන් තමයි සාමාන්‍ය සමාජයට වළංගු වෙන්නේ. නමුත් ඒට අදාළ පහසුකම්, සුදුසුකම් දීලා තිබෙනවා. ඒ වගේම සමාජ යහපත සඳහා නීති රාමුවක් සකස් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් ඒ යුගයට අදාළ සුදුසුකම් සපුරාගෙන සඳහා යන්න කියලායි සාමාන්‍ය සමාජයේ බහුතරයක් ලෝකේ රටවල් වල තීරණය කරලා තිබෙනවා. නමුත් වර්තමාන දියුණු වෙන තාක්ෂණයත් සමග වයසට මත්තෙන් මේවා කෙහි ලැබවීම සහ ඒවා සැබෑ දැසින් දකින්නට වෙනුවට සමාජ මාධ්‍ය තුලින් දකිමින් අපි අපේ වයසේදී අවුරුදු 15 20 දී දකින්න දේවල් අවුරුදු 10 15 අතරත දකින්න සහ අත්දකින්න දරුවන් පුරුදු වෙනවා. ඒක සිතේ කුසලයේ අවුස්සන්නක්. ඒක සඳහා නැඹුරු කරන්නක්. නොදුටු දේවල්, අපි සමාජයේ දකින්න ලැබෙන්නේ නැති දේවල් ඔබට ඔබේ මාධ්‍ය ඔස්සේ දකින්න හම්බ වෙනවා. එතකොට සිත ඒ පැත්තට ඇදිලා යන ගතිය වැඩි පෘථග්ජනයගේ. එතකොට අන්න ඒක තුල කුතුහලය, චිත්ත අභ්‍යන්තරයකට තියෙන ඇල්ම වැඩිම තුලින් අර කාම කියන පැත්ත සාධාරණ පැත්තට, යුක්තිසහගත පැත්තට වෙනුවට රහසිගත පැත්තකට, විකෘතිමය පැත්තකට තමන්ගේ සිත තෘප්තිපත් කරගන්න පැත්තට යොමු වෙනවා. එතකොට චිත්තාභ්‍යන්තරේ වයසට වඩා කාමරාග ව්‍යාපාද බලවත් වෙනවා. ඒක නැවත නැවත ඒ බඳු දේවල් යොමු කිරීම තුළින් බලවත් වුණාම සදාචාරයේ හෝ නීතිය හෝ අවසරය නෙමෙයි, ඊට පස්සේ අදාළ දේ කරගන්නට විකෘති කාමයක් පාවිච්චි කරනවා. වර්තමාන සමාජයේ පවතිනා වූ බාල අපරාධ හරි, කාන්තා හිංසන හරි, තවත් මෙතන කියන්න බැරි තවත් වචන වලින් සිදුවෙන දේවල් සිදු වෙන්නේ මේ චිත්තාභ්‍යන්තරයේ මේ විකෘති කාමෙන් බලවත් වීම තුළ. එයින් අදාළ ගොදුරු වෙන පුද්ගලයාට අසාධාරණයක්, ඔබේ චිත්තාභ්‍යන්තරයේ බලවත් වීම තුළ ඔබට පාලනය කරගන්න බැරි වෙලා විකෘති පුද්ගලයෙක් බවට පත් වෙනවා. තව නීති ඉදිරියට ගියොත් මේකට දඬුවමක් හම්බ වෙනවා. හොඳක් සිදු වෙන්නේ නැහැ නේ කාටවත්. එනිසා ඒකට අදාළ සදාචාර සම්පන්න බව මම දකින්නේ ගිරිමස් කනවා නම් කන්න බඩේ බඳ කර කන්න එපා කියලා කියවනක් තියෙනවානේ. ඒ වගේ ආගමික නොවුනත් ලෝකේ රටවල් වල කිසියම් නීති රාමුවක් තුළ මේ සඳහා අවසර දීලා තියෙනවා. අර නොමගට යන සිත එමක් ඒ නීතිය පිළි අරගෙන පාලනය කරන එක සදාචාර සම්පන්න වශයෙන් විඳගත්තොත් ඒක විකෘතිය වෙන්නේ නැහැ. නමුත් අර රහසිගතව පෙන්වන කාරණා නිසා මම ඒ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නේ නැහැ. නමුත් ඒවා පිළිබඳ අවතීර්ණ වෙන අය
යම් යම් අකුරු මුද්‍රණය කරලා ගත්තාම ලෝකේ තියෙන ඕන දෙයක් තමන් ගාවට ගෙන්නගෙන බලන්න පුළුවන්. ඒ බැලීම තුළින් ඒකේ තියෙන තිරේ තියෙන සෙවණැල්ලක් වුණාට බැලීම තුළින් ඒක දෙයක් කොට ගැනීමල චිත්තාභ්‍යන්තරේ වැඩෙන රාග මූලය බලවත් වෙන එක වළක්වන්න බෑ. එතකොට ඉතින් සීතල වතුර රත් වෙලා අන්තිමට වතුර ටික උතුරලා ගින් ගින්දර නිවනවා වගේ මේක පීඩණය පුපුරා යනවා. කාම අපරාධ ඉහළ යනවා කියන එකේ තේරුම ඒකයි. ඒක ස්වාභාවිකත්වයෙන් ඉටු කර ගැනීම වෙනුවට ආත්මාර්ථ වශයෙන් සිතුවිල්ල ඉටු කර ගැනීම සඳහා යනවා. මෙහිදී මා ඔබට යමක් මතක් කරන්න කැමතියි. මේක මා දකින්න දෙයක් වශයෙන් පෙන්වන්නේ. ලෝකේ ආගම් පහළ වෙන්න ඉස්සෙල්ලා තමයි මිනිසුන් ස්ත්‍රීන් පුරුෂයන් වශයෙන් හැදුනේ. ඒ සාධාරණ ස්වාභාවික නිර්මාණයේදී මෙලවට එන්නේ මොන જાතියක් මොන ආගමක් යටතේ හරි ගැහණු පිරිමි වශයෙන් 50ට 50යි. ටිකක් එහෙම වෙන්න පුළුවන් කාලයකට 51ක් වෙනකොට කාන්තාවන් 49ක් වෙන්න පුළුවන් පිරිමි. තව කාලයක පිරිමි 51ක් වෙනකොට කාන්තාව 49ක් වෙන්න පුළුවන්. මෙයින් පෙන්නන ස්වාභාවික සාධාරණත්වය කුමක්ද කියලා පිළිගන්න. තනියෙන් ජීවත් වෙන්න කියලා නෑ. ආසාවන් තියෙනවා නම් නීති රාමයක් තුළ ඉට කරගන්න කියලා තියෙනවා. නමුත් දීලා තියෙන එක්කෙනාට එක්කෙනයි. ඊට එහා මොන ආගම මොන රට මොන ජාතිය නීති හැදුවත් ඒක ස්වභාව ධර්මයට විරෝධී සදාචාර විරෝධී. ඒක කන්න හිතුනහම කබර ගෝයා තල ගෝයා කර ගැනීමක්. මේවා පිළිගන්න මේ ස්වභාව ධර්මයේ දීලා තියෙන සත්‍යයන් පිළිගන්න. සැනසීම කරා යන්න නම් ඔබට උරුමයක් තියෙනවා. නමුත් ඒක සීමා සහිතයි. ඒ වගේම රජයක් නීති රීති පනවා තිබෙන්නේ ඒව වාරණය සඳහා ඊට එහා පැත්තට ගියාපුවාම රජයට බර දරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පරිවාස ළමා රක්ෂක ස්ථානවල ඉන්න දරුවන් සංඛ්‍යාව වැඩි වෙනවා. මව්පියන් නැති දරුවන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේ තවත් සමාජ ප්‍රශ්න ගොඩක් හදනවා. නමුත් මෙලොවට ආවනම් යම් දරුවෙක් ඒ දරුවට රජයේ සහ මව්පියන්ගේ සමරැකවරණ හිමි වෙනවා නම් මම කැමතියි. හැමෝටම අධ්‍යාපනයේ ආදරේ මේ හැම දෙයක්ම හිමි වෙන්න වෙනවා. අර එහෙම නොවෙන්නේ අර විකෘති කාමයන්ගේ ප්‍රතිඵලයක් නේ. ඒ නිසා ඒ පැත්තට යන්නේක හොඳ එකක් නෙමෙයි. නැවත නැවතත් මේවා ගැන සිතීමෙන් සිත බලවත් වෙනවා. ඔබ ළමා කාලේ පටන් තරහ ගන්න කෙනෙක් බවට පත් වුණොත් අම්මා එක්ක හරි අයියා එක්ක හරි නංගි එක්ක හරි පන්සලේදී හරි නැවත නැවත තරහ ගැනීමෙන් තරහ පාවිච්චි කරනවා. පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? චිත්තාභ්‍යන්තරයට හේතුවක් ඉතුරු වෙනවා. කාබන් කොලයක් තියාන ලියනකොට කාබන් කොලේ යට කොලේ ලිය වෙනවා වගේ වැඩක් මේක. එහෙම භාවිතා කරන්න නැවත එනකොට බලවත් වෙලා එනවා. එතකොට පුංචි දෙයකදී යම් දෙයක් අතින් අල්ලා ගහන්න පුරුදු වුණොත් පන්තියේදී තව ටිකක් එහාට ඒක තවත් එහාට යනවා. ක්‍රීඩා තරඟේ තව ටිකක් එහාට යනවා. ක්‍රීඩා තරඟේ පරාජය වෙනකොට වුණෝන් ගහ ගන්න නැත්නම් විනිසුරට පහර දෙන්න මේ විදිහට තව එහාට ගියාපම මේක ප්‍රචණ්ඩත්වය වෙනවා. දැන් මේ ගති ලක්ෂණ තුන හැම කෙනා ගාවම තිබෙනවා. භාවිතා කිරීමෙන් ප්‍රෝෂණය වෙනවා. අන්න ඒක තමයි මේ පරිහානිය කියලා බුදුදහමේ පෙන්වන්නේ. අපි ඒකට තව වචනයක් කරමු. කාම විතර්කය. විතර්කය කියන්නේ ආපු අදහස කොහොම හරි ඉටු කරගන්න එක. අන් අයට සිදුවෙන අසාධාරණේ නීතිය සදාචාරය ඔව මොකක්වත් ඕනේ කොහොම හරි ඉටු කරගන්න එක. ව්‍යාපාද විතර්කය. තරහව ආවා. ඒ තරහෙන් අදාළ වචන වලින් නමල ගහන එක හරි අදාළ ක්‍රියාකලාප පාවිච්චි කරන එක. එතකොට නැවත නැවතත් ඒක ටික ටික ඒකට පෝර දානවා බලවත් වෙනවා. විහිංසා විතර්කය. පුංචි සැරවැර දැරීමකින් පුංචි පහර දීමකින් පටන් ගත්තාම ඝාතනය දක්වා ඉස්සරහට තම තමන්ට තියෙන අවි. මෙසේ ඔබගේ පාලනය ඔබ ලබා දෙනවා කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට. ඔබ ඔවුන්ගේ යටත් ඇසියෙක් වෙනවා. මේ අවුරුදු 4 5 7 වෙනකොට ඔබට වෙන හානිය. අනතුරු ඔබ මේ අවි භාවිතා කරන්න සැපතට යන්නේ නැහැ, දුකටට යන්නේ. මරණය දක්වාම මේ අවි තුන භාවිතා කරනවා පෘථග්ජනය. ආගමික ජීවිතය කියලා වෙන මොකද්ද බොරුවක් පාවිච්චි කරමින් මේ තුන බලවත් කරන එක පරිහාන ධම්මං වෝ දේසිස්සාමි.
දැන් 60 70 80 දක්වාම බලවත් කරගත්තාම කොයිතරම් මේක බලවත්ද? දැන් මෙන්න මේ බලවත්කම නේද එක වහලයට ඉන්න ඕනයි කියලා ආදරෙන් බැඳන දෙන්නෙක් විරසක කළා පහර දී දික්කසාදේ බවට පත් කරන්නේ. මෙන්න මේ තුනේ බලවත්කම නේද සහෝදරත්වය විරුද්ධවාදීන් බවට බල වෛරක්කාරීන් බවට පත් වෙලා මරණයට මගුලට එන්නේ නැතිව තන ඈත් කරන්නේ. මිනිසුන් ඈත් කරන්නේ මෙන්න මේ බලවේග තුන නේද? මේ බලවේග තුන මිනිස් සමාජයේ පාලනය කරනකොට ඒකෙන් කරගන්නා වූ පහරදීම් අනාථවීම් ගිනි තබා ගැනීම මේ සියල්ල යහපතද? අවුල්ද? අන්න බුදුරජාණන් වහන්සේ දැකව දාලා වේ. මිනිසා උපන් තැන් පටන් මේ බලවේග තුන එකතු වෙනවා නම් ඔහු ගුණයෙන් පිරිහෙනවා. මිනිසත්කමින් පිරිහෙනවා. අන්න ඒක තමයි පරිහාන ධම්මං ඔබික්ඛවේ දේසිස්සාමි කියලා පෙන්වන්නේ. නමුත් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දුකින් මිදෙන නිවන් දකින්නට පෙරම් පුරන්න උගන්වන බුද්ධ ආගමක් තුළ මේකට පිළියම් නැහැ. මොකද ඒකේ රාග තනුත්ත්‍ය, දෝෂ තනුත්ත්‍ය, මොහ තනුත්ත්‍ය උගන්වන්නේ නැහැ. පින්කිරීම උගන්වනවා ඇරුණාම. හිතලා බලන්න. මා දකින්නේ පව් කරන්නා තුල රාග දේශ මොහ වැඩියෙන් වැඩෙනවා, පින් කරන්නා තුලත් ඒක වැඩෙනවා ඇරුණාම ප්‍රහාණයක් නැහැ. එනිසා පරිහාන ධම්මං ඕදේසිස්සාමි පෘථග්ජන පුද්ගලයාට ළමා කාලේ ඉඳන් මරණය දක්වාම වළංගුයි. නමුත් බුදුන් වහන්සේ වදාළා අපරිහාන ධම්මං අනාගත ජීවිතයට හෝ මරණයට තියන්නේ නැතුව ජීවිතේ යම් දවසකින් පටන් ගන්න ඕන එකක්. දැන් ගන්න විසාකාවට වදාළ කරුණ. ඒ සංකෝ විසාකේ සතම් ප්‍රියානි සතන්තේ සම්දුක්ඛානි. අනන රාග දේශ මොහ නැමතම් ත්‍රිවිධ විතර්කයේ අවස්ථා 100ක් හදාගත්තොත් ඒ 100 නිසා දුක් 100ක් එනවා. දැන් ලදරුවාට වඩා ළමයාට වඩා තරුණයාට වඩා මැදිවිය කෙනාට වඩා මහල්ලා ප්‍රශ්න සම්බන්ධයෙන් දැවෙන්නේ තැවෙන්නේ මේ දුක් සංඛ්‍යාව ඉහළ යාම නිසා නොවේද? මේ ඔබේ පොත මේ ත්‍රිපිටකය තුළ පැහැදිලි කරන්නේ ඔබේ පොත, ඔබේ ජීවිතේ නැමැති පොත. මේ පොත මුලින් කියවන්න අගටම යනකල් පොත ඔස්සේ යන්න එපා. මව්පියන් ගියා වගේ ඒ එදිනෙදා කටයුතු කිරීම තුළ මේ රාගදේශම මගේ ආත්මකට බලවත් කරන පාරේ ඔබත් යන්න එපා. අන්තිමට ජීවත් වෙන්න උත්සාහ කරයි සල්ලි හොයාගෙන. පරලෝ යන දවසට ඊට අරුණම කරගත්ත දෙයක් නැහැ ජීවිතෙන්. අර එකතු කරගත්ත ටිකෙන් පරලෝ යන්න වෙනවා. ඒ නිසා අපරිහාන ධම්මංච පාවිච්චි කරන්න ඕනත් ජීවිතේ 80 90 අතර නෙමෙයි. 60 70 අතර 50 60 අතර 40 60 අතර 30 60 අතර 20 40 අතර 15 30 අතර ඒ දක්වා මෙහාට ගේන්න ඕන ඒක. දැන් මේ සමාජයේ සිදුවෙනා වූ යම් යම් විසන අවුල් බැලුවොත් එහෙම ඒ ස්වාමින් වහන්සේලා තින්ද ඒ වැඩිහිටි ආච්චිලා සීලා තින්ද ඒ මැදිවියේ ඉන්න අම්මලා තාත්තලා තින්ද එයා හිතනොත් වෙනවා යම් දෙයක් තරුණ පරපුරා තින්ද මේ සිදුවෙනා වූ කලහකාරී විසනයන් පිටිපස්සේ ආච්චිලා සීලා ඉන්නවද? අන්න මේ අවුල් හැදීම සිදුවෙන්නේ පාලනයක් ඉවසීමක් නැති තරුණ පරපුරේ මේ ත්‍රිවිධ විතර්ක වලට එකතු වීම තුළ. ඒ නිසා තරුණ පරම්පරාවක් ත්‍රිවිධ විතර්ක විසින් මෙහෙවනවා කියලා කියන්නේ රටට හොඳ නැහැ, Tamanට හොඳත් නැහැ. උන් මාරාවේස වූවන් බවට පත් වෙනවා. දැන් එතකොට කුමක්ද මේ අය සරණ කරගෙන තියෙන්නේ? ඒක කියන්නයි මම මෙච්චර මේ තරම් වෙලාවක් ගත්තේ. ඔවුන් සරණ කරගෙන තියෙන්නේ එතකොට අත්ත සරණා නෙවෙයි, ධම්ම සරණාත් නෙවෙයි. මම අත්ත ධම්ම පස්සේ පෙන්වන්නම්. ඒ අත්ත කියන වචනයෙන් පෙන්වන්නේ තමා කියලා කියවට තමා කියන්නේ කය නෙවෙයි ඒකේ. ධම්ම කියලා කියන්නේ බණ පොත හරි වණ කතාවක් හරි නෙවෙයි. බලන්න මොකද්ද සරණ කරගත්තේ කියලා. ඔබට මතුවෙන මෙබඳු ගැටලුවකදී නිවසේ හෝ ක්‍රීඩා තරගයකදී හෝ දේශපාලනයේදී හෝ තවත් වර්තමානයේ පවතින ගැටලුවලදී ඒ මොහොතට උපන් හැඟීම නෙවෙයිද සරණ කරගන්නේ? ලෝභ සරණා, දෝෂ සරණා, මෝහ සරණා නෙවෙයිද? කාම විතර්ක සරණා, ව්‍යාපාද විතර්ක සරණා, විහිංසා විතර්ක සරණා නෙවෙයිද? ඒවා සරණ කරගෙන නේද විසඳන්න යන්නේ.
ඒවා මම කොට ගත්තට ඒකට අත්සරණා කියන්නේ නැහැ. අන්න තරුණ වයස තේරුම් ගන්න ඕන කාරණාව. වැඩිහිටියන්ට මේ දේ තේරුම් කරලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ කාලය ගත වුණා. පුළුවන් නම් තේරුම් අරගෙන ඉතුරු ටිකවත් හදාගත්තා වයි. නමුත් තරුණ පරම්පරාව තේරුම් ගත්තොත් මේ අපි යන්නේ මේ ලෝභ දේශ මොහ බලවත් කරගනිමින් යනවා නම් අධ්‍යාපනය හෝ හරිහම්බ කිරීම හරහා අපි යන්නේ දුකටපත් වෙනවයි කියන එක. සල්ලි වලින් සහ ගෙවල් දොරවල් යාන වාහන වලින් ලබන්න බැරි දෙයක් තියෙනවත් අපි ඒක අහිමි කරගන්නවයි කියන එක. බුදු සමයෙන් සඳහන් වන ජීවිතයේ දුක කියලා කියන්නේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි මේ ලෝභය දේශේ මොහේ බලවත් වීම කියලා ඔබට තේරෙනවා නම් බලවත් වීම නවත්තන්නත් පුළුවන් බලවත් වුණ එක ආපහු බිඳුව දක්වා අයින් කරගන්නත් පුළුවන්. මෙන්න මේ බලවත් වීම නවතා බිඳුව දක්වා අයින් කරගන්න එක තමයි මේ අත්සරණා ධම්මසරණා කියන්නේ කියලා තේරුම් ගන්න ඔබට පුළුවනි නා. ඒකට හිස බූ ගන්න ඕනේ හරි කැලේට යන්න ඕනේ හරි කියලා කතාවක් කියවෙන්නේ නැහැ. ඒක වැඩුණේ එහෙම කරලා නෙවෙයිනේ. ඔබ අවුරුදු 15 හරි 20 හරි 30 නම් ඉන්නේ ඒ දක්වා වැඩුණේ දවල් රැය දෙකේමනේ නිින්ද හැරෙන විට නැවත නැවත භාවිතා කිරීමෙන් වැඩුණේ. වැඩෙන්න වෙලාවක් කලාවක් දවල්ක් රැයක් ස්ත්‍රී පුරුෂ භාවයක් තිබුණේ නැත්නම් ප්‍රහාණය කරන්නත් ඔය එකක්වත් බලපාන්නේ නැහැ. ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. නමුත් එහෙම පිළිගන්න සමාජය තාම සූදානම් නැහැ. අර වැරදි සංකල්පයක් මත ගොඩනගන ලද මිනිස් හදවත් කල්පනා කරනවා මේකට දවසක් ඕන වෙලාවක් ඕන කැලේට යන්න ඕන පන්සලට යන්න ඕන වැඩ වලින් අයින් වෙන්න ඕන මේ ඔක්කොමත් අනවබෝධය මත ගන්න තීරණ. ඒ නිසා සවන් දීලා මේ ව්‍යාපාදින ව්‍යාජත්වයේ තේරුම් ගන්න. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ රජසැප අතහැරියට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වනාන්තරගත වී අතහැරලා මැදුම් පිළිවෙතට ආවට ඒ අත්දැකීම් වශයෙන් අනතුරු උන්වහන්සේ මේ සඳහා දේශනා කළේ ඕක ගෙදර ඉඳන් කරන්න බෑ ඕක පවුල් වෙලා කරන්න බෑ ඕවා අතහැරලා කැලේට එන්න මහාන වෙන්න කියලා කිව්වා කියලා හැම පිළිගන්න එපා. බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛ දේ මනුස්සානම් අර මනුස්සකම් මෙහෙමම තියෙන්න ඕන සමාජයේ. සමාජයේ යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රය සකස් වෙලා පවතින්නේ එක එක ක්‍රියාකාරකම් තුළ. ඒවා එකක්වත් අඩපණ වෙලා බෑනේ. මේ බවස්වල පවතින යම් යම් අඩපණවීම් කොච්චර සමාජයට බලපානවද? ඒ නිසා මේ සමාජය නැමැති වාහනේ පුංචි පුංචි අනමුරුච්චි කියලා වට කියන්නේ පවා වැඩ කරන්න ඕන නැත්නම් අක්‍රිය වෙනවා පුංචි දෙයකින් පවා. ඒ ජීවිත තුලම තමන්ගේ යුතුයකම් ඉටු කරගනිමින් අන්නර දුර්ගුණ තුන බලවත් නොවී ඒවා ප්‍රහාණය කර ගන්න ආකාරයේ ජීවිතයක් තමයි බුදු සමයේ ආගමික ජීවිතය කියලා කියන්නේ. ඒ තැනට සමාජය එන්න ඕනේ. වර්ධන සංඥාව වෙනකොට පහන සංඥා මාර්ගයට එන්න වෙනවා. ඔබ ඉන්නේ වර්ධන සංඥාවල නැත්නම් අපහාන සංඥාවල. වඩන ඔබ දිස මොහන් වඩන මාවතේ. අන්න ඒ නිසා තමයි මේ ලෝභ දේශ මොහයන්ගේ බලවත් වීම තමයි සමීපතම විවාහය දික්කසාදෙන් කෙලවර වෙන්නේ. එහෙම නැත්නම් පහර දීමකින් කෙලවර වෙන්නේ. ඝාතනයකින් කෙලවර වෙන්නේ. විවාහය වුණත් නීතිය යටතේ බැඳලා හිටියට වුණෝන් විරසක වෙලා එක ගෙදර කාමර දෙකක දෙපැත්ත බලාන ඉන්නේ. සහෝදරයන් මුණ බලන්න නැති දෙනට වෙන් වෙලා ඉන්නේ. මේවා කළේ කවුද? අන්න ඔබ දන්නේ. ඔබට මේ දේවල් කළේ ඔබ තුල පෝෂණය වෙන්නා වූ රාග වේපුල්ලං දෝෂ වේපුල්ලං මෝහ වේපුල්ලං බව තේරෙනවා නම් ඒ නේද අපරාධකාරයෝ තුන් දෙනා. ඒ නීතියනිත් අපරාධකාරයන් දඬුවම් දෙනවානේ. ඔබ මේ අපරාධකාරයෝ තුන් දෙනාට දඬුවම් දෙන්නකෝ. එළවා දාන්නකෝ ජීවිතෙන්. එවිට ඔබට විඳවීම වෙනුවට විඳින්න පුළුවන් වෙනවා. අන්න මේ අනුග්‍රහක බවතුන්ගේ තේමාව. එසේ මෙන්න මේ වේපුල්ලං පදේ නවත්තලා තනුත්ත්‍යා පදයට දරු පරපර මෙහෙවන එක. එතකොට එහෙමනම් යම් කිසි ගැටලුවකදී ලෝභ සරණා, දෝෂ සරණා, මෝහ සරණා, ඊර්ෂ්‍යා සරණා, ක්‍රෝධ සරණා, හිංසා සරණා බෑ. ඒකක්වත් අත්ථ සරණාත් නෙමෙයි, ධම්ම සරණාත් නෙමෙයි. අත්තපදයෙන් පෙන්නන්නේ තමා කියන කයට නෙවෙයි.
අර ඔය සේවල් වලට එකතු වෙන්න පෙර දරුවෙක් ගාව තිබිච්ච හැටි 100%ක්ම දරුවෙක් ගාවත් නෙවෙයි තමාගේ යථා තත්ත්වය. ඒ තමයි අත්ත තමා. ඒ තමා හමු වෙන්නේ ලෝභ දේශ මොහ ෂය වුණාම නැතුවමයි. මේ ලෝභ දේශ මොහ නැති තැන ඉන්න තමා හඳුනා ගන්න. දැන් මේ දීපපදේ යොදා ගන්නකො. දීපපදය පහනේ ආලෝකයටත් ගන්නවා දිවයිනටත් ගන්නවා. කොහොම ගත්තත් කමක් නැහැ. ලෝකේ තියෙන හැම දෙයක්ම බුදුන් වහන්සේ උදාහරණයට රන් තියෙන්නේ. දිවයින කියන පදේ ගත්තොත් සාගරයේ කෙනෙක් පයිපීනනවා. සුරක්ෂිත තැනක් නැගිලින්නයි යන්නේ. තෝරුමෝරු ගිලින්නයි හදන්නේ. නමුත් දිවයිනකට ආවොත් දිවයින සුරක්ෂිතයි නේද? අර සාගරය වගේ තමයි ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය තමාකට ගැනීම. ඒව නැති තැන තමයි සැබෑ තමා අත්ත. දිවයින. අන්න බුදුන් වහන්සේ වදාරන්නේ අරව සරණ කරගන්න කියලා නෙමෙයි අර සැබෑ තමා දිවයිනක් කොටගෙන වාසය කරන්න. සුරක්ෂිතයි එතන. එහෙම නැත්නම් ඔබ පාවිච්චි කරන්නේ ගැටලුවක් හදා ගැනීම සඳහා කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. එතකොට ඒවා තමයි ඔබේ අත්ත සරණා. බුදුරජාණන් වහන්සේ නැත්නම් ඔබේ ධම්ම සරණා. බුදුරජාණන් වහන්සේ ධම්ම සරණා කියවව නැති තැනටනේ. මේවා සංසිඳුන සිතක් පවතිනවා සමාහිත කියලා. ඒ සමාහිත සිතින් කලබල නොවි ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් හොයන්නත් පුළුවන්, මුහුණ දෙන්නත් පුළුවන්, දැවිලි තැවිලිත් නැහැ. ඒ යටවී ඉන්න අත්ත් ස්වභාවය සහ ධම්ම ස්වභාවය මතු කරගෙන ජීවත් වෙන්න කියලා නෙමෙයි වදාරන්නේ. අනන්‍ය සරණා. වෙනස් සරණක් යන්න එපා කියන්නේ කාගේවත් සරණ යන්න එපා කියන එක නෙමෙයි. ඔබ ළඟ තියෙන අනන්‍ය සරණ තමයි. ඒ ගැටලුවක් තියෙනවා නම් ඒකට නීතිය පිළිසරණ ගන්න. නමුත් ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ, කඩුවේ, පිස්තෝලයේ, වසවිස කුප්පියේ, ඇසිඩ් වල ඒ මොකද්ද කරන්නේ? ඒ අඤ්ඤ සරණා නේද ප්‍රශ්න විසඳන්න. අන්න එහෙමයි දකින්න වෙන්නේ. මිනිසා එන්න මේ විදිහට තමන්ගේ උපදින හැඟීම මත වෙනත් අවිසරණ කරගන්නවා ප්‍රශ්න විසඳන්න. ලෝකයේ මේක ගාලගොට්ටියක් බවට පත් වෙනවා. ලෝකයේ මේක අවුලක් බවට පත් වෙනවා. අවුල් ජාලයක් බවට පත් වෙනවා. දැන් මේ පාරේ ඔබත් ගියොත් 48ට වඩා 60, 60ට වඩා 72, 72ට වඩා 88, 88ට වඩා 96, 96ට වඩා 2012, 12ට වඩා 2024 අපරාධ, මිනීමැරුම්, ගිනි තබා ගැනීම, දේපල විනාශයන් අඩු වෙනවද දකින්න පුළුවන් වෙන්නේ වැඩි වෙනවද? අන්න මිනිස් ක්‍රියාකාරකම් රත් වෙනවා. ගින්දර දාන්න වතුර රත් වෙන්න වතුර ප්‍රචණ්ඩ වෙනවා. මිනිසා ඔබ හඳුනා ගන්න ඔබේ ඇතුළත ඔබ කාල බෝම්බයක්. අදාළ වෙලාවට පුරා යාමට නිමිත එතකල් නිශ්ශබ්දව තිබුණාට. ඔබ ළඟ මෙන්න මේ දුර්ගුණ ටික ළමා කාලේ අඩුවෙන් තිබී නැවත දිගටම පෝෂණය වෙනවා. මේ ඔබට දුකටපත් වෙන මාර්ගයයි සමාජය දුකටපත් කරන්නේ මේ ගිනි වලින් දැවෙන එකයි දුක කියලා කියන්නේ. දැන් මේ ටික ඇලෙන කරුණු 100 නම් දුක් 100ක් කියනවා. බිඳුවට බස්ස ගත්තාමනේ දුක් එකක්වත් නැහැ කියන්නේ. දැන් 100 බිඳුවට බස්සන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? අන්න වයෝවෘද්ධයාට කාලක් නැහැ කියලා මම කියන්නේ ඒකයි. තේරුම් ගන්න එක හොඳයි, අනුගමනය කරන එක හොඳයි ඊළඟ ජීවිතේට. හරි. නමුත් මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේ කියන එකට දොර වැහෙනවා පස්සේ හොයන්න ගියාපුවාම. නමුත් තරුණ අයට වන්න මුලදීම ජීවිතේට ධර්මයේ මගේ මේ අහලා තියෙන වචනයක් දීලා ජීවිතයට ගත යුතු ධර්මයේ කුමක්ද? ජීවිතයට අධ්‍යාපනය, ජීවිතයට ඇඳුම් පැළඳුම්, ජීවිතයට රැකියාව, ජීවිතයට ආහාර, ජීවිතයට ආස්වාස ප්‍රාස්වාස වාසය, ජීවිතයට නිවාස, ජීවිතය යාන වාහන. ජීවිතයට නේද ඔක්කොම. ඒ සියල්ල නිසා මතුවෙනා වූ ගැටලු කලබනාකරණය කර ගැනීම සඳහා ජීවිතයට ධර්මය. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ විසින් මෙහෙවන ඔබ කරන අපරාධවලින් ඔබ වේරා ගැනීම සඳහා ඒවා පාලනය කරන්නට අවශ්‍ය බලවය ධර්මය. අන්න මේක තේරුම් ගන්න.
ඔබ කයක් වශයෙන් හිතාගත්තට ඔබට හැඩ වැඩ තිබුණාට ඔබ පුද්ගලයෙක් වශයෙන් හිතුවට ඒක සම්මතයට හරි. එක එකට අනන්‍ය පුද්ගලයෙක් තමයි. නමුත් ඒ මොහොතේ ඔබ පාලනය කරන්නේ ඔබේ කටවචන පාවිච්චි කරන්නේ අතපය පාවිච්චි කරන්නේ ඒ හැඟීම විසින්. ඒ හැඟීම හිතේ උපදින එකක්. ඒ බලවත් කරගත්ත තරමට ඔබේ කය වචන පාලනය කරන්න ඔබට බෑ. හොඳයි මේ හැඟීම් නැත්නම් ඔබේ කය වචන ඒ තරම් ප්‍රචණ්ඩ වෙයිද? නොසන්සුන් වෙයිද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ වේපුල්ලන් ආගමික ජීවිතය කියලා පිළිගන්නේ නැහැ. ජීවිතය තුළම තනුත්තය තුනී කර ගැනීම ආගමික ජීවිතය කියලා පෙන්නනවා. ඒ සඳහා උන්වහන්සේ කය කියලා වචනයක් පාවිච්චි කරනවා. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. අන්නේ ෂේ කරන්නේ කොහොමද? වැඩෙන එක නතර වෙලා ෂේ කරන්න පටන් ගන්න වෙනවා. අන්න ඔබට වැඩෙන එක 15 දී 20 දී නවත්තන්න පුළුවන් නම් 25 දී. එහෙමයි තරුණ පරපුරට ප්‍රායෝගික බුදුදහම ගෙන ආයුත්තේ. එහෙම නැතුව බාහිර වශයෙන් පෙන්වන ආගම කටයුතු තමයි බුදුදහමේ පරමාර්ථ ආගම කටයුතු කියලා ඒවට හුරු කළාට අර ඇතුළතින් අර දේවල් වැඩෙන එක වළක්වන්න බෑ. යම් යම් පාලනයන් තියෙන්න පුළුවන් යහපත් ජීවිතයට යොමු තුළ. නමුත් පෘථග්ජන භාවය කියන එක බාහිර ආගම කටයුතු වලින් කැඩෙන්නේ නෑනේ. සක්කාය දිට්ඨි කියලා වචනයක් තියෙනවානේ. ඒක මල් පූජාවේ හරි බුද්ධ පූජාවේ හරි බෝධි පූජාවේ හරි උගන්වන්නේ නෑනේ. ඒක වෙනම සක්කාය කියන්නේ පංචස්කන්ධයකට දේ මම කොට ගැනීම තුළින් සසරට අහු වෙන එක සක්කාය දිට්ඨිය කියලා ඉගෙන ගන්න ඕනනේ. අන්න එහෙම තේරුම් ගත්තම මේ සමාජයේ විප්ලවයක් සඳහා වයෝවෘද්ධය මේක තේරුම් අරන් හැසිරුණාට ප්‍රතිඵල ප්‍රමාණවත් ලැබෙන්නේ නැහැ, සාර්ථක වෙන්නේ නැහැ, අස්වැන්න. ඒ අවුල් වියවුල් කරන සමාජයේ අයට ඒක දෙන්න පුළුවන් නම් ඒ අයත් සිදුවෙන අවුල් වියවුල් පාලනය වෙනව නේද? තමා ජය ගැනීම. එනිසා රැකියාව, අධ්‍යාපනය, විවාහය මේ කිසිවක් අවලංගු වෙන්නේ නැහැ. නමුත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක භාවිතා කිරීම සහ වැඩි දියුණු වීම නවත්තන්න වෙනවා. මහා ලොකු විශාල ධර්මයකුත් නෙමෙයි. නැවත නැවත එන එකට එකතු වීම තුළින් තමයි චිත්තාභ්‍යන්තරයට හේතු විතරෙන් බලවත් වෙන්නේ. ඒ එකතු වෙනවට කියනවා ඒ හැඟීම මගේ, මම මගේ ආත්මකට ගන්නවායි කියලා. ඒ ද්වේෂය මගේ, ද්වේෂය මම, ද්වේෂය මගේ ආත්මය. ජීවිතේ නෙමෙයි ආත්මය කියන්නේ. ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා කියන්නේ ද්වේෂය ආත්ම කොට අරන්. අනුසෝතගාමී පටිපදාව යන හැටි. මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නේ කියන එක සඳහා නම් මේ රාග දේශ මොහව තනු තුනී කරන්න වෙනවා. එනකොට එකතු වෙලා තුනී කරන්න බෑ. එනකොට එකතු වෙන එකට මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම කියලා ත්‍රිපිටකේ පෙන්නනවා. ඒ ඔබේ දහම් පෙළ පොතේ තියෙන ඔබ කරන වැඩේ. ඒ තමයි පෘථග්ජන පුද්ගලයා මැරෙන කල්ම කරමින් ඉන්නේ. උන්ට බුදු ශාසනයක්, බුදු දහමක් නැත්තම් පොතපත තිබුණාට ප්‍රායෝගිකව උන්ට මේ තමන් ළඟ සිදුවන වරද පිළිබඳ අවබෝධයක් නැහැ. ඔබට මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ එන එකට එකතු නොවෙනවා නම් එකතු වීමෙන් වර්තමානයේ හරහා නැවත උපදින්න හේතුවක් සිතේ සංගවමින් ඔබට නැවත වදයක් දෙන වදකෙක් ඔබ හදා ගන්නවා. ඒක තමයි සංයෝජනය, උපාදාන, අනුසය ඉතුරු වීම කියන වචන වලින් පෙන්වන්නේ. මේ වැඩේ නොකරන්න ඕන. එතකොට ඒ නොකිරීම තුළ අතීතයේ ඇවිදින් ඉවර වීමකුත් තියෙනවා, අනාගතේ නොතීමකුත් සිද්ධ වෙනවා. මෙන්න මේ අතීතයේ ඉවර කරන එක සහ අනාගතේ නොතැවීම තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව නැත්නම් ආගමික ජීවිතය කියලා කියන්නේ. ඒ සඳහා ඔබට හැම මොහොතම යුදා කරලා දෙනවා. අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු පස්දොර සහ සතර ඉරියව්වම මේ සඳහා සූදානම්. තේරුම් ගත්ත පුද්ගලයාට. තේරුම් ගත්තේ නැති කෙනාට අමාරු වැටෙන්න පස්දොර සහ සතර ඉරියව්ව උදව් වෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට ගැලවෙන්න උදව් වෙනවා. අන්න දූලා පුතාලා
ඉගෙන ගන්න ඕන ඒ කාරණාව. අමුතුවෙන් සමහර විට සුදු ඇඳුමක් ඇඳගන්න උතුරු සළුවක් දවට ගන්න බිම වාඩි වෙලා ඉන්න මෙමට ලැජ්ජා ඇති කම්මැලි ඇත්තේ. ඒ මොකක්වත් නැහැ. ඔබට මේ දේ තේරෙනවා නම් පන්සල පැත්තේ නොගියත් කමක් නැහැ. මම ඒක යන්න එපා හැම කියන්නේ නැහැ. මොකද ඔබ ළඟ තියෙනවා නම් රාග දේශ මොහ ක්ෂය කරන ජීවිතය ඔබට තේරෙනවා නම් ඔබේ ආගමික ජීවිතය ඒකයි. ඔබ යන්නේ බුදුන් වෙත. තවත් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. පන්සල පැත්තේ යන්න ඕන ඕක ඉගෙන ගන්න. නමුත් ඔබ පන්සල පැත්තේ ගියේ ඕක ඉගෙන ගන්නද කියලා දහම් පාසල පැත්තේ. නෑ සහතිකයක් ගන්න. විභාගේ පාස් කියලා ජොබ් එකකට යන්න ආණ්ඩුවට සුදුසුකමක් පෙන්නන්න. නැත්නම් හුදු විනෝදයට. වෙසක් වලට දන්සල් දෙනවා එහෙම ගත්තාම වන්දනා යනවා ඒවා. මේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය බුදු සමය උගන්වනවා. ඒක මම කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පන්සල් හරි දහම් පාසල් ගිය කී දෙනෙක් ඉන්නවද බලන්න සමාජයේ. අන්න එහෙමයි අපිට මේ බුදු සමයෙන් අපට උගන්වන ප්‍රායෝගිකත්වයෙන් අපි ඈතට ගියේ. ප්‍රායෝගික නැති බුදු දහමක් අපට තියෙනවා. අදහන විශ්වාස කරන. අර තුන බලවත් වෙනවා. ඒ තුන බලවත් වීමෙන් ඇතිවෙනා වූ පීඩණය ඔබ ආතතිය බවට පත් කරන විඳවනවා. එහෙමයි ජීවිතේ විඳවන්න වෙන්නේ. අන්න මේ කතාවෙන් පෙන්වන්න හදන්නේ අත්ත සරණා ධම්ම සරණා කියන එකේ තේරුම. ඒ අත්ත කියන වදෙන් පෙන්වන්නේ ලෝභය, දේශය, මෝහය නෙවෙයි. ඒවන් නැති තැන තමයි අත්ත ඇති හැටිය. ඒක තමයි දිවයින ජීවත් වෙන්න ඕන එක. ඒ දිවයිනක් කරගෙන ජීවත් වෙන්න තමා දිවයින. එනිසා අපි මේ ජීවත් වෙන්න ඕන සැබෑ දිවයිනෙන් අයින් වෙලා වෙනත් එකක් හදාන ඒක තුළ ඉන්නේ. අත්ත සරණා වෙනකොට ලෝභ සරණා, දෝෂ සරණා, මෝහ සරණා, ඊර්ෂ්‍යා සරණා, ක්‍රෝධ සරණා, පලිගැනීම් සරණා. අන්න වරදිලා තියෙන තැන. මේ එකම හැඟීමක්වත් යහපතක් ලබා දෙන්නේ නැති බැවින් ඔවුන් මරා දාන්න ඕන ජීවිතෙන්. ඒකට තමයි බුදුදහමේ කෙලෙස් නසනවා කියන්නේ. ඒක පව් වැඩක් නෙමෙයි. මරා දානවා කියවට හරි නසනවා කියවට හරි ඒක ප්‍රාණඝාතයක් නෙමෙයි. අන්න ආගමික ජීවිතය කියන්නේ මේවට එකතු වෙමින් බලවත් වෙන එක වළක්වලා එකතු නොවෙමින් ප්‍රහාණය කරන එක. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් අවුරුදු 15 දී හරි 20 දී හරි ඔබේ ජීවිතයේ ආපු පැත්තට කියනවා uppannam kama vitakkam uppannam vyapada vitakkam uppannam vihinsa vitakkam අදිවාසේති නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝති නානභාවං ගමේති නම් පාරේ ඔබ එමින් ඉන්නේ. ඒ පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමේ. දැන් බණ ටිකක් අහලා තේරුම් ගන්න කොහොමද මේකට එකතු නොවි මේක දුර්වල කරන්නේ අවසන් කරන්නේ. සිතට එන දේ වර්තමානයේ හරහා අනාගතේ නොතබා සිතින් ඉවත් කරන්නේ කොහොමද? බුද්ධ වචනේ තියෙනවා ඒක අක්කෝදේන ජිනේ කෝදං කියලා. අවේරේනච සම්පන්ති කියලා. අපරිහාන ධම්මංච කියලා. පටිසෝතගාමී පටිපදා කියලා. එහෙම වචන තියෙනවා. ඒ වචනට අදාළ දේ ඔබ කරන්නේ කොහොමද කියලා ඔබේ දැක්ම බවට පත් කරගන්න. පෙළ දහම එකක් නෙවෙයි තිබෙන්නේ. අන්න එතකොට ඔබට ඒ සඳහා අවදි වූ තැන් පටන්ම ඉඩකඩ ලබා දෙනවා. ඔබ කරගත්ත දේවල් සිතින් ඇවිදින් වද දෙනකොට බලපෑම් කරනකොට ඔවුන්ට ඉඩ නොදෙන්න ඔබට ඉඩකඩ ලබා දෙනවා. දැන් එතකොට අපරිහාන ධම්මංච. දැන් එන හැඟීම උපදිනවා කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ. දැන් එතනින් එහා පැත්තට නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරති අනභවං ගමේති අන්න ආගමික ජීවිතේ. ඔබට කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ එන වෙලාව හඳුනා ගන්න පුළුවන් නම් ඒක බලවත් කිරීමට එකතු වෙන මාර්ගය වෙනුවට ඒක එකතු නොකී අවසන් කරන්න පුළුවන් නම් ඔබ භාවිතා කරන්නේ බලවත් කරනවා නම් භාවිතා කරන්නේ නිත්සෝකාත්ම කියන සංකල්පය එකතු වෙන්නේ නැත්නම් අනිත්‍ය භාවිතා කරනවා ඔබ. ඔබ අපරිහාන ධම්මං කරා යනවා. ඔබ ආගමික ජීවිතය ගත කරනවා. තව මොනවද ඉල්ලන්න තියන්නේ ආයේ? ඔබ සසර වෙත යනවා වෙනකොට බුදුන් වෙත යනවා. ඔබ සසර වෙත යනවා වෙනකොට අත්දීපා තමන්ගේ දිවයින හොයාන යනවා. ඔබට ආය 아무තුවෙන් කරන්න භාවනාවක් නැහැ. එම භාවනාව 아무තුවෙන් සූදානම් වෙන්න වෙලාවකුත් නැහැ. භාවනා කරනවා කියලා කියන්න ඕනෙත් නැහැ. සහතික ඕනෙත් නැහැ. කාගේවත් මොකක්වත් ප්‍රශංසාවක් ඕනෙත් නැහැ. ඔබ වැඩි
කරගෙන යනවා. අන්න ඒක තමයි මේ ජීවිතයට ධර්මය කියලා මම පෙන්නන්නේ. ජීවිතයට ලෝභය, ජීවිතයට ද්වේෂය, ද්වේෂයට මෝහය, ඊර්ෂ්‍යාව නෙමෙයි. ජීවිතයට ඒවා නැති තැන තියෙන දෙයක් ඔය ධම්ම කියන පදයෙන් පෙන්නන්නේ. සංසුන් බවට නමක්. ධම්මං විනානත්ති පිතාච මාතා කියලා පෙන්නන්නේ. ඒ නිසා යම්කිසි ගැටලුවකදී කාම විතර්කයේ ව්‍යාපාදිතක විහිංසා විතර්කයේ සරණ කරගන්න නැතුව ධර්මයේ සරණ කරගන්න බලන්න. අර ටික මරා දාන්න ඕන. ඉතින් මේකේ දරුවන්ට තියෙන වාසනාව තමයි මේක විශාල ප්‍රමාණයක් වැඩිලා නැහැ. වඩවා ගත්තොත් තේරුම් නැත්නම් ඒකේ විඳින්න වෙනවා. තේරුණ කෙනාට විතරයි ආපහු අයින් කරගන්න පුළුවන්. නම් වඩා ගන්නේ නැත්නම් දැන් නවත්තන්න වෙනවා. දැන් වඩන්නේ මොකද්ද? දැන් අය ප්‍රතිපදාවද වැය ප්‍රතිපදාවද? වේපුල්ල ප්‍රතිපදාව කය ප්‍රතිපදාවද? වේපුල්ල ප්‍රතිපදාවට ආගමික ජීවිතය කියලා කියන්නේ කය ෂය වෙන එක. දැන් ඔබ කාන්ති පරමන්ත පොතිතික්කා ත්‍රිවිධ විතර්කයේ එකතු නො ඉවසීමේ තපස. පරම තපස ඉවසීම නැමැති තපස් රකින්නවා. ඉඳගෙනත් නැහැ, අත් දෙක පියාගෙනත් නැහැ, රවුල වානත් නැහැ, කොණ්ඩේ බැඳගෙනත් නැහැ, කුත් නැහැ. අන්න එහෙම අර මට සමහරු කිව්ව පරිදි කෙලස් ටික යටපත් කරන සංසුන් ජීවිතයක් උගන්වනවා වෙනකොට මේ කෙලස් ටික හැංගී තියෙන එක එළියට ඇවිදින් සැඟවෙන්නේ නැතුව ඉවතට අයින් කරන. ඇතුළත හිස් කරන ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් ජීවිතයකට යන්න. එතකොට මේ තුන වැඩි වෙනකොට කරුණාව, ආදරය, මෛත්‍රිය, අනුකම්පාව ජීවිතෙන් බැහැර යනවා. මේ තුන නැති වෙනකොට සැබෑවටම ජීවිතයේ ආදරය, මනුස්සකම ඉස්මතු වෙනවා. ඒ තමයි තමා. ඒ තමා බිරිඳට පහර දෙන එකක් නෑ, අම්මට සැර දාන එකක් නෑ, තාත්තට අසාදාරකම් කරන එකක් නෑ, අසල්වාසීන්ට පහර දෙන එකක් නෑ, දරුවන්ට පහර දෙන එකකුත් නෑ. තව ඉතින් හොරකම්, මැරකම්, තක්කඩිකම් ආදී කිසිවක් ඒ තමා අතින් කෙරෙන එකක් නෑ. එහෙමයි තමා හික්මවා ගැනීම, තමා දමනය කර ගැනීම කියන වචනට අදාළ කරුණු කරා යන්න ඕන. එතකොට ජීවිතේට කර්මය නෙමේ සරණ වෙන්නේ. දැන් ඔය පව පින ධානය සරණ වෙනකොට ජීවිතේට කර්මයනේ සහ සංසාරයට කර්මය. කර්මය වෙනුවට එතන සංඛාරයේ මමකට නොගැනීම ගත්තහම එතකොට ජීවිතේට ධර්මයේ සරල කරගන්න පුළුවන්. ඒවා එකක්වත් නැති තැන තියෙන දෙයක්. එබැවින් අර පවතින රටාවේ වයෝවෘද්ධ භාවයට පත් වී ගත කරන සම්ප්‍රදායික ආගමික ජීවිතය වෙනුවට එදිනදා වැඩ කරමින්ම අන් අයට නොදැනෙන්නට මේ දුර්වලකම් ටික නසා ගන්නා වූ එදිනදා ජීවිතයේදීම වෙන වෙලාවක් වෙන් කරන්න දෙන්නේ නැති ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් නම් ප්‍රායෝගිකව ඔබට තේරෙවි. බිරිඳ සහ සැමියා අතර ගැටුම් අවමෙන් අතර වෙනවරම උත්සන්න වෙන සහ දුරදිග යන්නේ නැහැ කියලා. සහෝදර සහෝදරයන් අතර හට ගන්නා වූ ප්‍රශ්න නීතිය පිළිසරණ විසඳ ගන්නව වරුනහම සදාකාලික හතරන් බවට පත්වෙන එකක් නැහැ කියලා. ඔබේ වෘත්තීය ස්ථානයන්හිදී නැත්නම් අටලොදහමට අදාළ කාරණාවලදී ගිනිගත් හදවත් ඇත්තෙක්සේ පිස්සෙක් වෙනින් හැතරීම වෙනුවට ඒවට අදාළ නීතිමය පිළිසරණ මඟ කළමනාකරණය කර ගැනීමෙන් දරා ගන්නට නොසන්සුන් නොවෙන්න ඔබට ශක්තියක් තියෙන බව දැනේවි. අන්න එහෙම බුදුදහමෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ මිනිසාට මේ බාහිර අභියෝග හමුවේදී කලබල නොවන නිවුන හදවතකින් කටයුතු කරන එක. ඒ සඳහා ඔබ ළඟ තිබෙනා වූ දුර්වලකම් ටික පියවරෙන් පියවර මිය ආයතුයි. ඔබ මිය ආයතුයි නෙමෙයි. මේ ඔබට බලපෑම් කරන දුෂ්ට හැඟීම් පියවරෙන් පියවර මිය ආයතුයි. ඒ මිය යන මාර්ගයට එඳ පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. ඒක නේද ආර්ය මාර්ගය යනවා කියලා කියන්නේ. ඒක නේද කර්ම ක්ෂය කරනවා කියලා කියන්නේ. දැන් මොනවද ඔබට නුවණින් බලන්න ඕන අනිත්‍ය? තේරෙනවා නම් කෙස්ද ලොම්ද නියද දත්ද වතු පිටි දෙඩි කඩන්ද මල්ද නෑ. ඉමේ පංච උපාදානස්කන්ධේ ලෝභයේදී ලෝභයේ පංච උපාදානස්කන්ධේ, දේශයේදී දේශේ පංච උපාදානස්කන්ධේ, මොහයේදී මොහේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරය ඒ පංච උපාදානස්කන්ධේ. එකතු වීමේදී නිස්සකාත්මකට ගන්නවා, එකතු නොවීමෙන් අනිත්‍ය.
මෙන්න මේ අනිත්‍යයට එන්න. ඔය පාසලෙන් හරි දහම් පාසලෙන් තව කොහෙන් හරි ඉගෙන ගත්ත සියලු දේවල් අනිත්‍යයි කියලා ඇස් දෙකෙන් බලලා ගස් කොළන් කැරෙන හැටි බලන් ඉන්නේ නැතුව ත්‍රිපිටකය තුල පෙන්වන්නේ ඇස කන නාසය දිව කය නිසා උපදින්නා වූ පංච උපාදානස්කන්ධයට එකතු නොවීමෙන් ඔබේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන එක තමයි බුදුදහමේ අනිත්‍ය. තනි වචනකින් පැහැදිලි කරනවා නම් දැන් ඔබ අදාළ තැනට යන පාරේ යමින් ඉන්නවා. ওই පාරේ යනකොට මාර්ගය කියනවා අර සංසුන් බව ලැබෙන එකට ඵලය කියනවා. ඒ සංසුන් බව සෝවාන් සිර රහත් දක්වා පිළිවෙලින් ලැබෙනවා. ලැබෙන්නේ සංසුන් බවමයි. දැන් මේ අත්ත දීපා තමන් නැමැති දිවයින දැන් මේ තමන් නැමැති දිවයිනට අර හැරපහරවල් වදින්නේ නැහැ. ලාවාලාභ ඒ ධර්මය බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මිනිසා සඳහා එයයි ධර්මය. අන්න උන්වහන්සේලා ධර්මයේ සරණ කරන ජීවත් වුණා. ඔබ කර්මයේ සරණ කරන ජීවත් වෙනවා ගම්මන් සරණං ගච්ඡාමි කියා. ඔබටත් මේ වයින් වෙනකොට මේ ස්වාභාවිකත්වය හම්බ වෙයි. මම කියන්නේ ඒකට තමයි අත්ත තමා සැබෑ තමා ධර්මය. අත්ත දීපා ධම්ම දීපා කියවට ඔක දෙකක් නෙමෙයි එකමයි අන්තිමට. එබැවින් ඔබ ළඟ තියෙන අඤ්ඤ සරණා තේරුම් ගන්න. කාගේවත් සරණ කියන එක නෙමෙයි. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කාමයේ අඤ්ඤ සරණා. ඒවන් තමයි පිළිසරණ ගන්න හදන්නේ ඔබ. අන්‍ය සරණක් ගන්න එපා කියලා තියෙනවා. අන්‍ය සරණ ගත්තොත් ලෞකික විපාක භව ගමන. නමුත් ධර්ම සරණ කරගත්තොත් එතන විපාක කරනවම භව ගමනකුත් නැහැ. එබැවින් විශේෂයෙන් මව්පියන් වැඩිහිටියන් තමන්ට හමු නොවනා වූ මේ පටිසෝතගාමී ප්‍රතිපදාවට දරුවන් යොමු කරන්න කල්පනා කරන්න ඕන. ඔබ මෙන්ම මුදල් පසම තානාන්තර පිටිපසම ලුබදා ගොස් ජීවිතයේ අන්තිමට හුදකලා වෙලා අසරණ වෙලා තමන්ට මුණ දෙන්න බැරි තැනට පත් කරන්න එපා. මොනවා ලැබුණත් වැඩක් නැහැ. අනතුරුව ඒ සියල්ල දමා යන්න වෙන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන්, බයෙන්, ශෝකයෙන්, වේදනාවෙන්. ඒකට පිළියම් දෙන්න බෑ කාටවත් තියෙනවා නම්. මේවා අපි එනකොට ගෙනාවේ නැහැ. මේවා පරිහරණය කරන්න ඕන. පරිහරණය කරන අභිවෘද්ධිය සලසා ගන්නටත් ඕන. නමුත් මේවට ඇලෙන ගතිය අයින් කර ගැනීම තුළින් තමා හොයා ගන්න පුළුවන්. අන්න මිනිසාට පමණයි මම දකින්නේ මේ මිහිතලය තුළ මේ සත්ත්ව කොටස අතර බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් තමා හොයා ගන්න පුළුවන් වෙන්නේ. අත්ත සරණා. අනිත්‍යද අපාය ගත්තාම පාප සරණා, දිව්‍ය ලෝක ගත්තාම පුණ්‍ය සරණා, බඹලෝ ගියාම ධාන සරණා. කොහොත් අත්ත සරණා නැහැනේ. ඔය එකක්වත් නෙමෙයි අත්ත කියන්නේ. ඒ එකකටවත් අයිති නැති හැටියක්. මෙන්න මේ දේවල් තේරුම් ගන්නට කන් දෙකක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා. ඔබට වාසනාවන්තයි. අපාගත සත්‍යය පාපය කරමින් ඉන්නවා, මිදෙන්න සහ තේරුම් ගන්න නුවණ නැහැ. ක්ෂණ සම්පත්තියක් නැහැ. දෙවියන් පිනේ ඇලී වාසය කරනවා, දුක තේරෙන්නේ නැහැ, ක්ෂණ සම්පත්තියක් නැහැ. පවපින දෙකේ අනාත්මය බලන්න පුළුවන් වෙන දෙකම උපදින අයට. අන්න එහෙමයි මිනිසා ක්ෂණ සම්පත්තිලාභියෙක් බවට පත් වෙන්නේ සහ බුදුන් වහන්සේ වදාළ පරිදි මිනිසාට මේ දේ කරන්න පුළුවන් බවට පුළුවන් වෙන්න. අදාළ කරුණු තේරුම් ගනිමින් අනුගමන ප්‍රතිපදාවකට පත්වෙන්නට අනුග්‍රහක බවතුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කරන තරුණ පරම්පරාවට මේ ලේබල් නොවන කාටවත් නොපෙනෙන මේ ආගමික ජීවිතයට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියලා අපි සුභාශිංසනය කරනවා, ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ වැලිමඩ උඩකිරින්ද බෝගහ කුඹුර පදිංචි සදැහැති දායකාවක් විසිනි. ඇය කරුණු කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන් මේක ගත උපන්දින සහ ගත වෙන්න තියෙන උපන්දින තරුණ පරපුරක් සඳහා සුබ පැතුම්. අප්‍රේල් මාස 17 එනම් අද දින 31 වන උපන්දිනයේ සමරන ඇමරිකාවේ එක්සත් ජනපදයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලදී සිටිනා වූ චාමර විජය බණ්ඩාර ආදරණීය ලොකු පුතාට සුබ උපන්දිනයක් වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. තෙවරත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. නොවැම්බර් මාස 19 වෙනි දින
69 උපන්දිනයේ සැමරූ ස්වාමිපුරුෂයාටත් නොවැම්බර් මාස 15 වන දින 30 වන උපන්දිනයේ සැමරූ උදාර අමිල බණ්ඩාර පොඩිපුතාටත් දෙසැම්බර් මාස 17 වන දින සහ 26 වන උපන්දිනයේ සැමරූ ප්‍රමෝදි හාන්සිකා දියණියටත් ත්‍රිරත්නයේ ආශිර්වාදයෙන් සුබ උපන්දින වූවා වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග චිරජීවනයේ සැලසේවා කියා ප්‍රාර්ථනා කරන අතර මේ ධර්ම දානින් ජනිත වන්නා වූ පුණ්‍ය මහිමයෙන් මේ ගෞතම බුදු සාසනයේදීම මේ සදහම් ශ්‍රවණය කර මේ ජීවිතේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සසර අවබෝධ කොටගෙන සංසාර දුක්ඛෙන් මිදී නිවනින් නිවී සැනසීම පිණිසම හේතු ආසනාව වේවා යන්න ඇගේ ප්‍රාර්ථනයයි. දහම් පිපාසිත ලෝවැසි දනන්හට මේ සදහම් ශ්‍රවණය කරන ගෞතම බුදු සසුනේම සසර දුක් නිමා කර ගැනීමට මේ උතුම් ධර්ම දානයේ සතුරු පඳුරක් තුටු පඳුරක් වේවා. දැන් රෝගාතුර සිටින්නා වූ මාළනී හේමලතා ලොකුවක්කාට මේ පින් අත්පත්ව නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. එසේම ඔබතුමිය ගැන සඳහන් නොවන නිසා ඔබතුමියටත් මේ කියන පරිහාන ධර්මයේ තේරී අපරිහාන ධර්ම මාර්ගයේ ගන්නට නොවනස ලැබේවා. දරුවන් වෙනුවෙන් සැමියා වෙනුවෙන් ඥාතින් වෙනුවෙන් පැතුම් පතන ඔබතුමියටත් පෙරලා මේ උපකාරයම ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු නිර්වාණාබෝධය පිණිස ධර්ම දේශනා කරනු ලබන සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මින් ජනිත වන්නා වූ කුසල අනිසංසයෙන් සසරින් එතර වීමට වඩා දුකින් එතර වීමට වෙරදරන බොහෝ ජනයාට හිතසුව පිණිස තව තවත් ධර්ම දේශනා සිදු කිරීමට ශක්තිය ධෛර්ය නිරෝගී සුවපත් භාවය ලැබේවා. ස්වාමීන් වහන්සේ පතනා පරිදිම මේ අත්භවයේ උන්වහන්සේගේ අවසන් භවයේ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මං හිතනවා තවත් වතාවක් කියවන්න අවශ්‍ය නැහැ. එබැවින් මේ මාතෘකාව අපට ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් බුදු සමය තේරුම් ගන්න පුළුවන් තරුණ පරපුර සඳහා වළංගු කරනවා නම් රට මීට වඩා විප්ලවීය වෙනස්කට භාජනය වෙනවා කියන එක තේරුම් ගන්න ඔබේ වගකීම ඔබ ඉටු කරන්න. ඒ තුළින් මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ ඔබට ඔබ සරණ කරගන්නා මං පෙත්වයෝ රේවා යන්න අපේද ප්‍රාර්ථනයයි. සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං